समन्त चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्स सुनन्तु सग्गमुक्कदं ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස ඉතිකෝ ආනන්ද අත්තිකම්මං අබම්භං අබම්භාසං අත්තිකම්මං අබම්භං බම්භාසං අත්තිකම්මං භම්බංචේව බම්භාභාසංච අත්තිකම්මං භම්බං අබම්භාභාසන්ති ශ්‍රද්ධාවන්ත පින්වත්නි, අද අපේ ධර්ම දේශනාවෙහි මාතෘකාව හැටියට තබා ගත්තේ මජ්ක්‍ධිම නිකායේ තුන්වෙනි කොටසේ සඳහන් වෙන මහා කම්ම විභංග සූත්‍ර දේශනාව. බුදුරජාණන් වහන්සේ සියල්ල පෙර කරන ලද කර්මයේ නිසා සිද්ධ නොවේ මේ බවත් ඒ වගේම කර්මයේ පිළිබඳව දේශනා කොට වදාළ බොහොම ලස්සන දේශනාවක්. මහා කම්ම විභංග සූත්‍රය කියනකොට පින්නතුන් දන්නවා මේ ළඟම තිබෙනවා චූල කම්ම විභංග සූත්‍ර දේශනාව. ඒ සූත්‍රය උගන්වන්නේ බුදුරජාණන් වහන්සේ සුබ කියන මානවකයට දේශනා කොට වදාළ දේශනාවක්. නමුත් අද අපි ඉගෙන ගන්නේ මහා කම්ම විභංග සූත්‍ර දේශනාව. මේ දේශනාව බුදුරජාණන් වහන්සේ සිද්ධ කළේ රජගහ නුවර කලන්දක නිවාප වේළුවනාරාමේ වැඩ ඉන්න වෙලාවක. කලන්දක කියන්නේ පින්නතුනි ලේනුන්ට අබේ දානේ දුන්න වනය. ඒ කලන්දක නිවාපේ හැදිච්ච හැටිත් පින්නතුන් දන්නවා. ඒ කොහොමද? එක රජ කෙනෙක් රාබීල මත් වුණා. මේ මත් වෙච්ච රජුරෝ ගහකට නිදාගත්තා. මේ ගහේ හිටිය නාගයෙක්. රජුරුවන්ගේ සුරා ගඳ දැනුණු මේ නාගයා රජුරුවන්ට දෂ්ට කරන්න ගහින් පල්ලෙහාට බැස්සා. ඊට පස්සේ මේ වෙලාවේ මේක දැක්ක ලේනෙක්. ලේන කරපු දේ තමයි නාගයා ගහින් පල්ලෙහාට බහින්නත් කලින් ලේන ගහින් පල්ලෙහාට බැහැලා නිදාගෙන හිටපු රජුරුවන්ගේ කන ළඟ වලි ගෙහෙලෙව්වා. රජුරුවන්ට හැරුණා. රජුරු උඩ බැලුවා. බලනකොට නාගයෙක් බහිනව පල්ලෙහාට. රජුරුව කල්පනා කළා මේ නාගයා බැරි වෙලාවත් ලේනට කලින් පල්ලෙහාට බැස්සනම් මට දෂ්ට කරනවා.
ඒ නිසා මගේ අද ජීවිතේ බේරුනේ මේ ලේන නිසා. අද ඉඳලා මේ වනය ලේනුන්ට අබේ දාණය දෙන. නැත්නම් ලේනුන්ට බය නැතුව ජීවත් වෙන්න පුළුවන්. කැලෑවක් වනයක් බවට පත් කරනවා කියලා එදා ඉඳලා පින්වත්නි ඒ වනය කලන්දක නිවාපයයි. අදත් පින්නතුනි ඉන්දියාවේ ඒ වනය කලන්දක නිවාපයයි. අන්නේ කලන්දක නිවාපේ වේළුවනාරාමේ වැඩ ඉන්න වෙලාවක වේලු කියලා කියන්නේ උණවලට ඒ පන්සලේ වටේට තියෙන ඉවුර හොදගෙන යනවට හිටවල තිබුණ උණගස්. එතකොට උණගස් වලින් තමයි ඉවුර සෝදගෙන යන එක නතර කරලා තියෙන්නේ. ඒ නිසායි වේළුවනාරාමය කියන්නේ. අන්නේ වේළුවනාරාමේ වැඩ ඉන්න වෙලාවක සමිද්ද කියන හාමුදුරුවෝ ආරණ්‍යයක බොහොම පුංචි කුටියක් හදාගෙන උන්වහන්සේ වැඩ වාසය කළා. ඒ කාලේ පෝතලී පුත්ත කියන පරිබ්‍රාජකයා සක්මනේ හැසිරෙන සක්මන් කරන මේ සමිද්ද හාමුදුරු ළඟට ඇවිල්ලා බොහොම සතුට සාමීචයේ පිළිසඳර කතා කරලා එක පැත්තකින් වාඩි වුණා. වාඩි වෙලා අහනවා සමිද්ද හාමුදුරුවනේ කාය කර්මයේ හිස් වාක් කර්මයේ හිස් මනක් කර්මයේ තමයි සත්‍ය. යම් කිසි සමවතකට සමවැදිලා කිසිදු වේදනාවක් නොවිදී නම් මිදින් නැත්තම් එබඳු සමවතක් තියෙනවා කියලා භාගතුන් වහන්සේ ගෙන් සමිද්ද හාමුදුරනේ මං අහලා තියෙනවා. සමිද්ද හාමුදුරු කියනවා පොතලී පුත්ත එහෙම කියන්න එපා. එහෙම කියන්න එපා. බුදුරජාණන් වහන්සේ වරදවා ගෙන කොයි වෙලාවකවත් කතා කරන්න එපා. බුදුරජාණන් වහන්සේ වරදවා අරගෙන කතා කිරීම කොහෙත්ම සුදුසු වෙන්නේ නැහැ. භාගතුන් වහන්සේ කාය කර්මයේ හිස් වාක් කර්මයේ හිස් මනක් කර්මයේ සත්‍යයි කියලා කිසි විටකත් බුදුහාමුදුරුවෝ දේශනා කළා නැහැ. යම් කිසි සමවතකට සමවැදිලා කිසිදු වේදනාවක් නොවිදීද එබඳු සමවතක් තියෙනවා. මෙහෙම කිව්වට පස්සේ පොතලේ පුත් අහනවා සමිද්ද හාමුදුරුවනේ ඔබ වහන්සේ පැවිදි වෙලා කොච්චර කල්ද කියලා ඇහුවා. උන්වහන්සේ කිව්වා පොතලේ පුත් මම පැවිදි වෙලා දැන් අවුරුදු 3ක් වෙනවා. වැඩි කාලයක් නෑ. පොතලේ පුත් කල්පනා කරනවා පැවිදි වෙලා අවුරුදු 3ක් වෙච්ච භික්ෂුවක් බුදුරජාණන් වහන්සේ ආරක්ෂා කරන්න මෙච්චර වෙහෙසක් ගන්නව නම් මේ ශාසනයේ පැවිදි වෙලා බොහෝ කල් ගියපු වැඩිහිටි භික්ෂුන් වහන්සේලා බුදුරජාණන් වහන්සේ ආරක්ෂා කරන්න මොනතරම් වෙහෙසක් ගන්නවද? දැන් මෙහෙම කිව්වට පස්සේ පොතලේ පුත්ත පරිබ්‍රාජකයා සමිද්ද හාමුදුරුවන්ට මොකුත් නොකිය. ඒ කියන්නේ පොතලී පුත්ත මීට වඩා ලොකු දේශනාවක් මෙතනින් බලාපොරොත්තු වෙන්නේ. ඒ වගේම ලොකු දහම් විවරණයක් මෙහිදී බලාපොරොත්තු වෙන්නේ. එහෙත් සමිද්ද හාමුදුරුවන්ගෙන් ඒකනේ ඇහුවේ පැවිදි වෙලා කොච්චර කල්ද කියලා. අවුරුදු 3ක් පැවිදි වෙලා එබඳු කෙනෙකුට මේ කර්මයේ පිළිබඳව ඒ තරම් ගැඹුරු විස්තරයක් කරන්න වැටහෙන්නේ නැහැ. ඒ නිසා පොතලී පුත් සමිද්ද හාමුදුරුවන්ගේ වචනයේට සතුටු වෙන්නෙත් නැතුව බැහැර කරන්නෙත් නැතුව ආසනින් නැගිටලා නික්ම ගියා. පොතලී පුත් නික්ම ගියාට පස්සේ පින්වත් සමිද්ද හාමුදුරුවෝ ආනන්ද හාමුදුරුවෝ ගාවට ගියා. ගිහලා උන්වහන්සේට සියලු විස්තර කියනවා. ඒ කියන්නේ පොතලී පුත් ආවා මේ වගේ ප්‍රශ්නයක් ඇහුවා. පුළුවන් හැටියට උත්තර දුන්නා. නමුත් සතුටු වුණෙත් නැහැ. උත්තරේ බැහැර කළෙත් නැහැ. ආනන්ද හාමුදුරුවනේ පොතලී පුත් ගියා. ආනන්ද හාමුදුරුවෝ කියනවා
සමිද්දී බුදුරජාණන් වහන්සේ ළඟට යන්න අපිට මේක හොඳ දහම් පඬුරක්. ඒ නිසා භාගතුන් වහන්සේ ගාවට ගියොත් අපි දෙන්නා මේ මාතෘකාව අරගෙන බුදුරජාණන් වහන්සේ බොහොම ලස්සන දේශනාවක් ලෝකයාට හිතසුව පිණිස දේශනා කරાવી. යමු භාගතුන් වහන්සේ ගාවට. එහෙම ගියාට පස්සේ බුදුහාමුදුරුවෝ ආනන්ද හාමුදුරුවන්ට කියනවා ආනන්ද දන යම් කිසි කෙනෙක් කයින් වචනෙන් මනසෙන් සැප වේදනා ගෙන දෙන යමක් කලේ නම් ඔහු ආනන්ද සැප විඳිනවා. දුක් වේදනා ගෙන දෙන යමක් කළා නම් ආනන්ද කයින් වචනෙන් සිතින් ඒ හේතු කොටගෙන ඔහු දුක් විඳිනවා. මෙන්න මේ ප්‍රකාශය කළා නම් ආනන්ද සමිද්දී බොහොම අර්ථවත් ප්‍රකාශයක් බවට ඒ ප්‍රකාශයපත් වෙනවා. නමුත් ආනන්ද මහා කම්ම විභංගය ඒ කියන්නේ කර්මයේ බෙදා දැක්වීම ගැන දැනගන්න පරිබ්‍රාජකයෝ කවුද? පරිබ්‍රාජකයෝ කෙලෙස් සහිත පු탁ජන කෙනෙක් කොහෙත්ම ආනන්ද සමත් වෙන්නේ මේ කර්මයේ පිළිබඳව බෙදා දක්වන්න. අපිත් පින්නතුනේ කෙනෙක් මලාට පස්සේ අපි වුණත් කෙනෙක්ගේ ඊළඟ භවයේ පිළිබඳව අපි තීරණය කරනවා. අපි තීරණය කරන්නේ මේ පුජ්‍යලයේ හැසිරෙච්ච විදිය බලලා. ඒ කියන්නේ මත්පැන් බීලා ඒ වගේ දෙයක් කරමින් ඉඳලා යම් කිසි කෙනෙක් මරණයටපත් වුණොත් අපි කියන්නේ අනිවාර්යෙන් යන්නේ නැත්තේ අපායට තමයි. ඉන්නකම්ම කලේ බීපු එකනේ. එහෙම කියලා අපිට මේ පුජ්‍යලයාගේ ඊළඟ භවයේ තීරණය කරන්න පුළුවන්ද? බෑ. ඇයි? පින්වත්නි සමහරව ඉන්නවා මේ ලෝකේ ස්වභාවය තමයි නරක වැඩක් කළාම ඒ නරක තමයි සමාජගත වෙන්නේ. හැබැයි යම් දවසක මේ පුජ්‍යලයා ඒ වරදින් මිදිලා හොඳ පැත්තට එනවනේ. අන්න ඒ පැත්ත කතා කරන්න මේ ලෝක කවුරුවක්වත් නැහැ. නමුත් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා එහෙම කෙනෙක්ගේ ගතිය පිළිබඳව කියන්න පුළුවන් නම් ඒ පුළුවන්කම තියෙන්නේ ආනන්ද තථාගත ලෞතර බුදුරජාණන් වහන්සේටමයි. හේතුව තමයි මැරිලා තියෙන්නේ ආනන්ද කෙලෙස් සහිත මිනිස්සෙක්. ඒ කතාව කියන්නේත් කෙලෙස් තියෙන අපිමයි. අපි ළඟ කෙලෙස් තියාගෙන කෙලෙස් සහිත පුජ්‍යලයක් මරුණට පස්සේ අපිට තීරණය කරන්න බෑ ගිහිල්ලා ඉපදුනේ අතනයි මෙතනයි කියලා. ඒ නිසා භාගතුන් වහන්සේ වදාලා ආනන්ද මේ කම්ම විභංගය නැත්තම් මේ කර්මය බෙදා දැක්වීමේ ක්‍රමය ආනන්ද මම නුඹට දේශනා කරන්නම්. සාදු සාදු භාගතුන් වහන්සේ දේශනා කරනසේක්වා. භාගතුන් වහන්සේ වදාලා ආනන්ද මේ ලෝකේ පුජ්‍යලයෝ 4 දෙනෙක් ඉන්නවා. කෙටියෙන්ම කියනවා නම් කෙනෙක් මේ ලෝකේ අකුසල කරනවා නිරේ උපදිනවා. 2 අකුසල කරනවා සුගතිය උපදිනවා. 3 කුසල කරනවා සුගතිය උපදිනවා. 4 කුසල කරනවා දුගතිය උපදිනවා. ඔන්න පුජ්‍යලයෝ 4 දෙනා. ආයි හොඳට මතක තියාගන්න අකුසල් කරනවා නිරේ උපදිනවා. අකුසල කරනවා සුගතිය උපදිනවා. කුසල කරනවා සුගතිය උපදිනවා. කුසල කරනවා දුගතිය උපදිනවා. මේ පුජ්‍යලයන් 4 දෙනා පිළිබඳව පින්නතුන්ගේ ගැටලු තියෙනවා. නමුත් ඒ ගැටලුවට මේ සූත්‍ර දේශනාවේ ඉදිරියේදී භාගතුන් වහන්සේ බොහොම ලස්සනට පින්නතුනේ ඒ ප්‍රශ්නෙට පිළිතුරු දෙනවා. උන්වහන්සේ වදාළ ආනන්ද මේ ලෝකේ සියල්ලක් කර්මයෙන් සිද්ධ වෙනවා කියන කතාව මම කොතනකවත් දේශනා කරන්නේ නැහැ. දැන් පින්නතුනේ අපි මෙහෙම හිතමුකෝ. කෙනෙක් මාර්ග නීති පිළිපදින්න නැතුව
පාරේ ගිහිල්ලා හදිසි අනතුරක් වෙලා මැරෙනවා. දැන් එතකොට ඒ කියන්න පුළුවන් ද කර්මය නිසා සිද්ධ වුණා කියලා? නෑ. ඒ පින්වත්නි නොසැලකිලි නිසා සිද්ධ වෙන දෙයක්. සියල්ල කර්මයට බාර දෙන්නට බෑ. කෙනෙක් මත්පැන් බීලා මැරෙනවා. එතකොට කියන්න පුළුවන් ද කර්මය නිසා මැරුණා කියලා? නෑ. ඇයි? ඒ නොසැලකිලි නිසායි පින්නතුනේ සිද්ධ වුණේ. ඒ නිසා තථාගත බුදුරජාණන් වහන්සේගේ මේ ශාසනය තුල කර්මයේ පිළිබඳව කතා කරද්දී සියල්ල කර්මයෙන් සිද්ධ වෙනවා කියන කතාවක් කොතනකවත් බුදුහාමුදුරු දේශනා කරන්නේ නැහැ. නමුත් ආනන්ද මේ ලෝකේ යම් කෙනෙක් දැන අකුසලයක් කළා නම් විපාක නොදී තුනී වෙලා නැති වෙන මේ කියන කතාවක් දේශනා කරන්නේ ඉඩක් ලද මොහොතක් තියනවද? එහෙම නැත්නම් මතු භවයක් තියනවද? ඒ භවයේදී හෝ ඒ කර්මය අකුසලය විපාක දෙනවා. දැන කරපුවා. නොදැන නෙවෙයි දැන යම් කෙනෙක් කර්මයක් කළා නම් විපාක නොදී තුනී වෙනවයි. එහෙම කතාවක් දේශනා කරන්නේ නැහැ. දැන් අපි බලමු පින්නතුනි බුදුහාමුදුරු දේශනා කරනවා ආනන්ද මේ ලෝකේ යම් ශ්‍රමණේක් හෝ වේවා බ්‍රාහ්මණයෙක් හෝ වේවා කෙලෙස් තවන වීරියෙන් යුක්තව මහා විශාල පරිශ්‍රමයක් දරලා දැඩි උත්සාහයක් අරගෙන නැවත ඒ පුජ්‍යලයා මේ සිත හොඳ පැත්තට පින්නතුනි දියුණු කරනවා. එහෙම දියුණු කළ ආනන්ද යහපත් සිහි කල්පනාවක් ඔහු උපදවා ගන්නවා. ඒ කියන්නේ ඒ සිහි කල්පනාවට සුදුසු වූ චිත්ත සමාධියක් ලබනවා. ඒ කියන්නේ හිත ඒකඟ බවක් ඔහු ලබනවා. ඒබඳු සමාධිගත හිතින් යුක්තව පිරිසිදු මනුස්ස ඇස ඉක්මවා ගිය දිවසින් යුක්තව මේ ලෝකේ සතුන් මරණ මිත්‍යා දෘෂ්ටිකව ඉන්න කෙනෙක් දකිනවා. දැකලා ඔහු මරණින් මත්තේ නිරේ උපන් මිනිසෙක් දකිනවා. මනුස්ස ලෝකේ ඉන්න කාලේ සතුන් මරපු මිත්‍යා දෘෂ්ටිකව ගත කරපු ඒ පුජ්‍යලයා මරණින් මත්තේ නිරේ උපදලා ඉන්නව දකිනවා. දැකලා ඒ පුජ්‍යලයා තවත් කෙනෙකුට මෙහෙම කියනවා. කොහොමද කියන්නේ? යාළුවේ පව්කම් වල විපාක තියෙනවා. දුෂ්චරිතේ විපාක තියෙනවා. මේ ලෝකේ සතුන් මරණ හොරකම් කරන මිත්‍යා දෘෂ්ටිකව ගත කරන මිනිස්සු මරණින් මත්තේ නිරේ උපලා ඉන්නව මම දැක්කා. ඒ පින්නතුනේ එහෙම දකින්නේ එයාට දකින්න පුළුවන් කුමක් නිසාද? එයාට තියෙන පින්නතුනේ දිවස් නුවණ. දැන් එතකොට මෙයා කියන්නේ ඒ පුජ්‍යලයා දැකපු දේ. තවත් කෙනෙක් ඉන්නවා. ඒ පුජ්‍යලයාත් මනුස්ස ලෝකෙදී සත්තු මරනවා, හොරකම් කරනවා, වැරදිකාම මේ සියල්ලක්ම කරනවා වැරදි. ඒ දස අකුසලයේම කරලා ඒ පුජ්‍යලයා ගිහිල්ලා උපදිනවා සුගතියේ. මේකත් මේ පුජ්‍යලයා දිවස් නුවණින් දකිනවා. මොකක්ද දකින්නේ? මනුස්ස ලෝකේ නරක වැඩ කරපු මිනිස්සෙක් අන්න ඉන්නවා කොහෙද? සුගතියේ. තවත් යාළුවෙකුට කියනවා යාළුවේ නරක වැඩ කරපු මිනිස්සෙක් අන්න ඉන්නවා සුගතියේ. දැන් එතකොට මේ පුජ්‍යලයා කියන්නේ පින්නතුනි දිවස් නුවණක් උපදවාගෙන මෙයා දැකපු දේ මේ කියන්නේ. තව කෙනෙක් ඉන්නවා ආනන්ද මේ ලෝකේ ශ්‍රමණේක් වූවා බ්‍රාහ්මණේක් වූවා වීරිය උපදවාගෙන චිත්ත සමාධියක් ඇති කරගෙන ඒ සමාධිගත සිතින් යුක්තව ඔහු අනිත් මිනිසුන්ට වඩා මනුස්ස ඇස ඉක්මවා ගිය දිවස් නුවණක් උපදවාගෙන මනුස්ස ලෝකේ අකුසල කරන ඒ වගේම මනුස්ස ලෝකේ කුසල කරන පරපණ නැසීමෙන් වැළකුණු සතුන් මැරීමෙන් වැළකුණු හොරකම් කිරීමෙන් වැළකුණු කෙටිම කියනනම් දස කුසල් කරන කෙනෙක් මනුස්ස ලෝකෙන් අයින් වෙලා ගිහිල්ලා උපදිනවා සුගතියේ. මේක දැකපු මෙයා තව ලෝකෙට කියනවා යාළුවේ දස කුසල් වල විපාක තියෙනවා. ඇයි?
මම දැක්කනේ දස කුසල කරපු කෙනෙක් ඉන්නවා ගිහිල්ලා සුගතියේ. තව කෙනෙක් ඉන්නවා දස කුසල කරපු කෙනෙක් උපදිනවා කොහෙද? දුගතියේ. ඒත් මේ පුජ්‍යලයා මේක දිහා බලලා කියනවා යාළුවේ දස කුසල් වල විපාක තියෙනවා. ඇයි? දස කුසල් වල දස කුසල කරපු කෙනෙක් අන්න ඉන්නවා දුගතියේ. දැන් මේ කියන්නේ දැකපු දේ. අන්නේ ප්‍රශ්න විසඳ ගන්න ඕන ලස්සනට. ආයිමත් කියන්නම් පින්නතුනි දස අකුසල කරනවා නිරේ උපදිනවා. දස අකුසල කරනවා සුගතිය උපදිනවා. දස කුසල කරනවා සුගතිය උපදිනවා. දස කුසල කරනවා දුගතිය උපදිනවා. බුදුරජාණන් වහන්සේ වදාලා ආනන්ද යම්කිසි කෙනෙක් පව්කංගල විපාක තියෙනවා දුෂ්චරිතේ විපාක තියෙනවා කියලා කියනව නම් ආනන්ද මම ඒක අනුමත කරනවා. ඒ විතරක් නෙවෙයි ආනන්ද මම ඒක පිළිගන්නවා. මෙලොවදී සතුන් මරණ මිත්‍යා දෘෂ්ටික මිනිසා නිරේ උපන් බව දැක්කා කියලා කියන එකත් කියනව නම් ආනන්ද ඒකත් මම අනුමත කරනවා. ඒත් ආනන්ද ඔහු මෙලොවදී සතුන් මරණ මිත්‍යා දෘෂ්ටිකව සීලු දෙනා නිරේ උපදිනවයි කියලා කියනව නම් ආනන්ද කොයි වෙලාවකවත් මම ඒක අනුමත කරන්නේ නැහැ. ඔන්න බලන්න පින්වත්නි දැන් මේ පුජ්‍යලයා දැන් පළවෙනි කෙනා දස අකුසල කරනවා නිරේ උපදිනවා. දෙවෙනි කෙනා දස අකුසල කරනවා සුගතිය උපදිනවා. දැන් පින්නතුන්ට මතක ඇති මල්ලිකා දේවිය. මල්ලිකා දේවිය ජීවිතේ ඉන්න පුරාම කරගත්ත පින්නතුනි කුසලය. නමුත් මල්ලිකා දේවිය ගිහිල්ලා ඉපදුනේ කොහෙද? අවීචී ඉපදුනා. ඇයි? තමන් ඉන්න කාලේ කරගත්තු අකුසලයක් ඇයට අවසාන මොහොතේ සිහිපත් වුණා. ඒ අකුසලේ පින්නතුන් දන්නවා. එතකොට අර ඉන්නකම්ම කුසල කරගත්තු කෙනා අන්න දැන් ඉන්නව කොහෙද? දුගතියේ. නමුත් ඇය දුගතියකට ගියේ සදාකාලිකව නෙවෙයි. ඇයි පින්නතුනි తాවකාලිකව. නමුත් බලන කෙනෙකුට තේරෙන්නේ මොකද්ද? අන්න මල්ලිකා දේවිය අච්චර කුසල කරගත්තා. අන්න දැන් ඉන්නේ දුගතියේ. නමුත් මල්ලිකා දේවිය දුගතියේ හිටියේ පින්නතුනි දවස් 7යි. 7 වෙනි දවසෙන් පස්සේ ඇය කරගත්තු කර්මයෙන් නිදහස් වෙලා ඇය තාවතිස දිවි ලෝකෙ පින්නතුනි උප්පත්ති ලැබුවානේ. දැන් පින්නතුන්ට තේරෙනවද මේක බොහොම ලස්සන දේශනාවක් කියලා? ඒ වගේමයි බුදුහාමුදුරු දේශනා කළා තව කෙනෙක් ඉන්නවා ආනන්ද දස අකුසල කරනවා දුගතිය උපදිනවා. ඒක හරි. දස අකුසල කරනවා සුගතිය උපදිනවා. සමහර කෙනෙක් දස අකුසල කරනවා සුගතිය උපදිනවා. දැන් එතෙන්දී පින්වත්නි බොහොම ලස්සන කතාවක් තියෙනවා පින්නතුන් අහලා ඇති. මේ ලෝකේ කෙනෙක් වරදක් කළා කියලා වැරදි කළා කියලා ඒකයි මුලින්ම කිව්වේ දුගතිය උපදී කියන කතාව අපිට තීරණය කරන්නට බෑ. ඔයතන මතකනේ සරකානේ. ඒ මිනිස්සේ හරියට බිව්වා. මත්පැන් බිව්වා. බීලා මේ මිනිස්සයා මරණයටපත් වුණා. මරුණාම බුදුහාමුදුරුවෝ මොකද්ද කිව්වේ? ඔය සරකාණි මරුණේ සෝවාන් වෙලයි කිව්වා. මේක ආරංචුනානි මහානාම කියන ශාක්‍යවංශ උපාසක මහත්තයෙක් හිටිය මහානාම කියලා. මහානාම පන්සලට ඇවිල්ලා කියනවා ස්වාමිනී භාගතුන් වහන්සේ දැන් ඉතින් හරි ෂෝක් කිව්වා. එයි කියලා ඇහුවා. බුදුහාමුදුරුවනේ සරකාණිත් සෝවාන් වෙලා මලේ කියලා ඔබ වහන්සේ කියනවා නම් අච්චර බීපු මිනිස්සයා බුදුහාන්නේ දැන් මේ කිඹුල්වත් උන කවුද හුව සෝවාන් නොවි මැරෙන්නේ. ඔක්කොම මැරෙන්නේ සෝවාන් වෙලා තමයි කිව්වා.
බුදුහාමුදුරු වදාළ මහානාම සරකාණි බිව් බවත් මම දන්නවා. නමුත් සරකාණි වැරදක් කළා තමයි. නමුත් සරකාණි වරදින් මිදෙන්න ලොකු උත්සාහයක ලොකු වීරියක යෙදුණා. ඒ මොකද්ද? සරකාණි දන්නව බොන එක හොඳ නෑ, මම මේකෙන් මිදෙන්න උදේ හවස වීරිය කළා. පින්නතුන්ට මේ කතාව මතකයි. අපි බොහෝ දේශනාවලත් කියලා තියෙනවා. ඒ කියන්නේ උදේ බීලා මත්ගති නැති වුණාට පස්සේ සරකාණි හිතන හවස නම් බොන්නේ කියලා. හවසත් බොනවා. හවස බීලා උදේ හිතන උදේ බොන්නේ නැහැ කියලා උදෙත් බොනවා. නමුත් ඔහුගේ ඒ චරිතය ඇතුලේ තිබුණ බොහොම ලස්සන කතාව තමයි මේක නවත්තන්න ඕනේ කියන ලොකු උත්සාහයක් තිබුණා. වීරය කරලා සරකාණි බොන එක නතර කරගත්තා. නමුත් බලන කෙනෙකුට තේරෙන්නේ මොකද්ද? දස අකුසල් කළා. වැරදි වැඩ කළා. නමුත් දැන් ඉන්නවා බුදුහාමුදුරුවෝ කියනවා ඔව් සෝවාන් වෙලා මලේ කියලා. ආන්නේ නිසා තීරණය කරන්න පින්වත්නි මතක තියාගන්න කර්මයේ බෙදා දැක්වීමේදී භාග්‍යතුන් වහන්සේට ඇර මේ ලෝකෙ වෙන කිසිම දෙවියෙකුට මාරයෙකුට බ්‍රහ්මයෙකුට ඒ විදිහේ බෙදා දැක්වීමක් කොහෙත්ම සිද්ධ කරන්න පුළුවන් කමක් නැත්තේ නෑ. ඒ නිසා බුදුරජාණන් වහන්සේටත් මේ ලෝකේ පින්වත්නි පෙර කරන ලද කර්ම විපාක දුන්න බව පින්නතුන් දන්නවා. ඒ තමයි අතීත භවවල සිදු කළ කර්ම බුදු වෙලත් පින්නතුන් විපාක දුන්නා. පළවෙනි එක තමයි එක જાතියකදී මුනාලි කියන දුර්තේ හැටියට ඉන්නකොට සරබෝ කියන පසේ බුදුහාමුදුරුවන්ට නිඳා කළා. ඒ විපාකේ නිසා තමයි අපේ බුදුහාමුදුරුවන්ට සුන්දරිකා පරිබ්‍රාජිකාව නිසා නිඳා අපහාස වචන පින්නතුණි අහන්න සිද්ධ වුණා. ඒ වගේම ඊළඟ එක තමයි සබ්බාබිබු කියන බුදුරජාන් වහන්සේගේ ශ්‍රාවකෙක් හිටිය නන්ද කියලා. ඒ නන්ද කියන ස්වාමීන් වහන්සේට පෙර ආත්ම භාවයක අපේ බුදුහාමුදුරු නිඳා කළා. ඒ හේතු කොටගෙන තමයි චිංච මානවිකාව ජනතාව ඉදිරිපිට අභූතයෙන් අපේ බුදුහාමුදුරුවන්ට චෝදනා කළා. පින්නතුට මතක ඇති ගැබිනි මමක් ලෙස දරමිටියක් බැඳගෙන ආපු කතාව. ඒත් පෙර කරන ලද කර්මයක්. තුන්වෙනි එක තමයි තම සහෝදරයා ධනය හේතු කොටගෙන තමන්ගේ සහෝදරයා කන්දෙන් පල්ලෙහාට තල්ලු කළා. විපාකයේ තමයි ගිජ්ජකූට පර්වතය පාමුලදී දේවදත්ත පින්නතුනි ගලක් පෙරළුවා. ඊළඟ එක තමයි කුල දරුවෙක් හැටියට උප්පත්ති ලැබලා ඉන්නකොට පසේ බුදුහාමුදුරුවෝ දැකලා ඒ පසේ බුදුහාමුදුරුවෝ ඉන්න පැත්තට ගලක් විසි කළා. ඒ විපාකයේ තමයි දේවදත්ත විසින් බුදුරජාන් වහන්සේ මරන්න දුනුවා යන්නේ දෙව්වා. ඊළඟ පස්වෙනි එක තමයි ඇත්ගොව්වෙක් වෙලා අපේ බුදුහාමුදුරුවෝ උප්පත්ති ලැබලා ඉන්නකොට පසේ බුදුරජාන් වහන්සේ කෙනෙක් වෙත ඇතෙක් යවුවා. දේවදත්ත තෙරුන්ගේ මෙහෙයවීමෙන් පින්නතුන්ට මතක ඇති ගිරිබ්බජ කිර නගරයේදී නාලාගිරිය ඇතා යවුවා. ඒත් පින්නතුනි විපාකයක්. ඊළඟ එක තමයි රජෙක් හැටියට උප්පත්ති ලැබලා ඉන්නකොට ආයුධයකින් ගහලා මිනිස්සෙක් මැරුවා. ඒ නිසා තමයි විපාකයේ වින්දේ මොකද්ද? පාදයේ සිවිය ඇතුළත ලේ තැලීම නිසා ලේ ප්‍රදූෂ්‍ය භාවයට පින්නතුනිපත් වුණා. බුදුන්ටත් කර්ම විපාක දුන්නා නම් පින්නතුනි අපි ගැන මොන කතාවද? ඒ වගේම පින්නතුන්ට මතකද කෙවුල් දරුවෙක් හැටියට උප්පත්ති ලැබලා ඉන්නකොට ඒ මරණ මසුන් නැත්තම් මාළු ඇල්ලුවට පස්සේ මාළු මැරෙනව දකිනකොට ඒ දිහා බලලා හරියට සතුටු වුණා. විපාකයක් හැටියට තමයි අපේ බුදුහාමුදුරුවන්ට වරින් වර හිසේ වේදනාවක් ඇති වුණේ. ඊළඟ එක තමයි පුස්ස කියන බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයන්ට
යව කව් හාල් නොකව් මේ විදිහට නිඳා කළා. ඒ නිසාම තමයි 12 වෙනි වස් කාලේ අපේ බුදුහාමුදුරුවන්ට බත් ඇටයක්වත් ලැබුණේ නැහැ. ඒ 3 මාසෙම පින්නතුනි බලදන්න සිද්ධ වුණේ යව. ඊළඟ එක තමයි අර මලල ක්‍රීඩාවකදී අපේ බුදුහාමුදුරු ප්‍රතිවාදිය කොන්ද බින්දා. විපාකයක් හැටියට තමයි වරින් වර අපේ බුදුරජාණන් වහන්සේට බුද්ධත්වයට පත් වෙලත් පින්නතුනි පිටකොන්ද වේදනාවක් ආවේ. ධර්ම දේශනා සිද්ධ කරනකොට ආනන්ද සාරිපුත්ත මගේ පිටරි දෙනවා මෙතෙන් සිට ඉදිරියට ධර්ම දේශනාව සිද්ධ කරන්න කිව්වහම සාරිපුත්ත මහරහතන් වහන්සේ ආනන්ද හාමුදුරුවෝ බොහෝ විට ධර්ම දේශනා සිද්ධ කළා තියෙනවා. ඊළඟ එක තමයි වෛද්‍යවරයෙක් හැටියට අපේ බුදුහාමුදුරුවෝ ඉපදලා ඉන්න ඊටපු එක ආත්මකදී පින්නතුනි සිටු කෙනෙකුට බෙහෙත් කළා. ඒ බෙහෙත් කළාට පස්සේ සිටුවරයා සනීප වුණා. සනීපුණාට මොකද ඒ සනීපුණාට පස්සේ සිටුවරයා નિયમિત මුදල වෛද්‍යවරයාට දුන්නේ නැහැ. ඒ නිසා අපේ බුදුහාමුදුරුවෝ ඒ කියන්නේ වෛද්‍යවරයා එදා කරපු දේ තමයි ලේත් එක්ක විරේක වෙන්න සිටුවරයාට බේතක් දුන්නා. ඒ නිසාම තමයි අපේ බුදුහාමුදුරන්ට ලෝහිත පක්කන්දිකාගෙන රෝගය හැදුනේ. ලේ අතිසාරය. එතකොට ඒක බුදුරජාන් වහන්සේ පිරිනිවන් පාන්න කලින් දවසේ චුන්ද කර්මාරය දුන්න සූකර මද්දව දානේ. එදා තමයි ඒ රෝගය 3 මාසයක් යටපත් කරගෙන තිබුණු රෝගය ඒ දානේ දවස් තමයි පින්නතුන් ඉස්මතු වුණේ. කොයි දානේ දවසේද? චුන්ද කර්මාරගේ දානේ දවසේ. භාගතුන් වහන්සේ වදාලා ආනන්ද මගේ පරිනිර්වාණයෙන් පස්සේ චුන්දට අවඩක් වෙන්න කොයි වෙලාවකත් ඉඳ තියන්න එපා. ඇයි? මිනිසු කියාවි චුන්දගේ දානවල තමයි බුදුහාමුදුරුවෝ පිරිනිවන් පෑවේ. නේ ආනන්ද මට හැදුණු ඒ රෝගය මම 3 මාසයක් යටපත් කරගත්තා. ඒක මතුවෙන්න තිබුණු දවසත් චුන්ද කර්මාරගේ දානේ දවසේමයි. නැත්නම් මිනිස්සු කියාවි චුන්ද කර්මාරගේ දානවල නෑ බුදුහාමුදුරුවෝ පිරිනිවන් පෑවේ කියලා. බණ බුදුහාමුදුරුවෝ මොනතරම් පින්නතුනි මහා කරුණිකද. ඒ කියන්නේ තමන්ගෙන් පස්සේ චුන්දට අවඩක් වෙන්න ආනන්ද කොයි වෙලාවකවත් ඉඳ තියන්න එපා කිව්වා. ඊට පස්සේ ඊළඟ එක අන්තිම එක තමයි අර ජෝතිපාල මානවකයා වෙලා ඉන්නකොට කාශ්‍යප බුදුරජාන් වහන්සේ අරමුණු කොටගෙන කිව්වනේ මේ මුණ්ඩකයාට සම්බෝධියක් කොයින්ද කියලා ඇහුවා. ඒ නිසා තමයි බුද්ධත්වයේ සඳහා අවුරුදු 6ක් අපේ බුදුහාමුදුරුවන්ට උරු වෙලාවේ දුෂ්කර ක්‍රියා කරන්න පින්නතුනි සිද්ධ වුණේ. ඒ වාගේ මේ පින්නතුනි කියන්නේ කර්ම විපාක දීම. ඔය බුදුහාමුදුරුවන්ට විපාක දුන්නු කර්ම. ඒ වාගේම පින්නතුන්ට මතක ඇති මීග ලුද්දක කියන ප්‍රේතයා රැට දෙව්සප විදිනවා. පින්නතුනි දවල්ට අපාදුක විදිනවා. ඒ කියන්නේ බිම්බිසාර රජුරුවන්ගේ ඒක රැට අපාදුක විදින්න රැට දෙව්සප විදින්නේ පින්වත්නි. ඔහු දවල්ට සත්තු මරනවා. ඒ කියන්නේ මුව මරනවා. දෙකනේ දවල්ට අපාදුක විදිනවා. රැට සිල් සමාදන් වෙනවා. මේකම කෙනා. එතකොට හිතන්නකෝ රැයට දෙව්සප විදින්නේ සිල් ලැකපු නිසා. දවල්ට අපාදුක විදින්නේ මුව මරපු නිසා. ඒ වගේම බිම්බිසාර මහරජුරුවන්ගේ සේවයේ නියුක්ත පුරුෂයෙක් හිටියා. එක් දිනක් රාත්‍රියේ ඔහු උපෝෂතය සමාදන් වෙනවා. දවල්ට රජුරුවන්ට කේලම් කියනවා. අධිකරණයේදී විනිශ්චය නිවැරදි ලෙස නොදුන් නිසා මේ කෙනා පින්නතුනි තමන්ගේ පිටේ මස් තමන්ම කාලා අනුභව කරනවා. ඔන්න බලන්නකො මේ ආත්ම භාවල හැටි. ඒ වගේමයි පින්නතුනි කුජ්ජුත්තරාව 16ක් වුණා. ඒත් පෙර කරගත්තු කර්ම. ඒ 16ක් වුණ හේතුව තමයි පෙර
සාමනීරියකගෙන් ඒ වැඩ ගත්තා. ඒ කියන්නේ බිම් වැටිච්ච දෙයක් මොකද්දෝ දෙයක් අහුලලා දෙන්න කිව්වා. සාමනීරියකින් වැඩගත්තු නිසායි කුජුත්තරාව දාසියක් උනේ. ඒ කුජුත්තරාම් පින්නතුනි කුදු උනානේ. ඒ කුදු උනේ හේතුව තමයි මදක් කුදු පසේ බුදු කෙනෙකුට ඒ පසේ බුදුහාමුදුරු වැඩි මෙන්න මෙහෙමයි කියලා අපි කියන්නේ ඇද කර කර පෙන්නවා කියලා ආන්නේ විදිහට පෙන්නවා. ඉස කාටවත් ඇද කරන්න එපා. සමහරු කටින් බැරි නම් ඇහෙන් කියන්නේ ඒවත් හොඳ නෑ. විපාක විඳින්න ගියාම හරි අමාරුයි. ඒ නිසා පුංචිවත් අකුසලයක් කොයිලාවකවත් කරන්න එපා. පින්නතුන්ට මතකද චුල්ලපන්තක හාමුදුරුවෝ මාස 4ක් යනකම් එක ගාථාවක් පාඩම් කරගන්න බැරි වුණා. පෙර කාශ්‍යප බුදුරජාණන් වහන්සේ කාලේ චුල්ලපන්තක හාමුදුරුවෝ හොඳ ගුරුවරයෙක්. ගුරුවරු හොඳ වුණාට මෙයා කරපු දේ තමයි ඉගෙන ගන්න බැරි ළමයි ඉන්නේ ඒ අයට කවටකම් කරනවා. කවටකම් කියලා කියන්නේ අපහසුතාවයටපත් කරනවා. ඉගෙන ගන්න බැරි ළමයි තමයි ඉස්සරහට රගෙන උගන්වන්නට ඕනේ. ඒ ගුරුවරයෙක්ගේ හොඳ ලක්ෂණයක්. නමුත් චුල්ලපන්තක එදා කරපු දේ තමයි ඉගෙන ගන්න බැරි ළමයින්ට කවටකම් කළා. එදා ගුරුවරයෙක්. නමුත් අද සතර පද ගාථාවක් මාස 4ක් යනකම් පාඩම් කරගන්න බැරි වුණානේ. විපාක. පින්නතුන්ට මතකද චක්කුපාල හාමුදුරුවෝ ඇස් දෙක අඳුන වෛද්‍යවරයෙක් හැටියට චක්කුපාල හාමුදුරුවෝ ඉන්නකොට උන්වහන්සේ පින්නතුනේ 16කගේ ඇස් අන්ධයි. මේ 16ට බේත් කළා. බේත් කරන්න කලින් ඇයි පොරොන්දු වුණා? මගේ ඇස් දෙක වේද මහත්තයා සනීප කළොත් මගේ දරු දැරියොත් එක්ක මම ඔබ වහන්සේට ඔබතුමාට 16ක් බවට පත් වෙනවයි කිව්වා. ඇස් දෙක සනීප කළා. සනීපුණාට පස්සේ දැන් සනීපයිද කියලා. මේ තැනැත්තිය මේ 16 කිව්ව දැන් තිබුණටත් වැඩිය හපන් කිව්වා. ඒ කියන්නේ ඉස්සර නම් යන්තම් හරි පේනවා දැන් එහෙමවත් පේන්නේ නැහැ. අන්න ඒ වගේ කතාවක්. වෛද්‍යවරයා කරපු දේ තමයි ඇස් දෙකම පේන්නේ නැති වෙන්න බේතක් දුන්නා. ඒ නිසාමයි චක්කුපාල මහරහතන් වහන්සේගේ පින්නතුනේ ඇස් දෙක අන්ධ වුණේ. පින්නතුන්ට මතකද පූතිගත් හාමුදුරුවෝ මුළු ශරීරයෙන් පින්නතුනි කුණු වුණා. ඒකට හේතුව තමයි පෙර කාශ්‍යප බුදුරජාණන් වහන්සේ කාලේ කුරුල්ල මරලා ඒ පියාසර කරන්න බැරි වෙන තරමට කුරුල්ලන්ට කුරුල්ල මරලා පිහාටුත් කඩලා ඒ පිහාටු සවි වෙන අස්ති නැත්නම් ඇට මොහ බින්දිනවා කෙන්ඩ ඇට බින්දිනවා පියාපත් ඇටත් ගොඩ ගහනවා. ඒ හේතු කොටගෙන තමයි ඇට සංදි වලින් ගැලවි පින්නතුනි ලේසරව ගලන්න පටන් ගත්තා. මේ විපාක. තවත් අවස්ථාවක පින්නතුන්ට මතක ඇති භික්ෂූන් 7 නමක් ගල්ලෙනක භාවනා කරන්න වැඩියා. ගල්ලෙන ඇතුළට ගියාට පස්සේ කොහේවත් නැති ගලක් ඇවිල්ලා මේ ගල්ලෙනේ දොරට හිර වුණා. දැන් එළියට යන්නේ ඇතුළේ ඉඳන් ගල තල්ලු කරන්නේ මුකුත් කරන්න බෑ. මේ කර්මයක්. මොකද්ද මේ? පින්නතුනි මේ සාමීන් වහන්සේලා 7 දෙනාම පෙර ජීවිතයකදී ගොපළු දරුවන් හැටියට ඉන්නකොට තුඹසක් ගාවට ගියා. තුඹසක් ගාවට ගියාට පස්සේ මේ තුඹස ඇතුළට රිංගුව තලගොයෙක්. මේ තුඹසින් සිදුරු කීපයක්ම තියෙනවනේ. සිදුරු ඔක්කොම බැහුවා. තනකොළ අරගෙන පිටුරු අරගෙන අර සිදුරු වලට ගැහුවා. දැන් තලගොය ඇතුලේ දුක් විඳිනවා. 7 වෙනි දවසේ මේ 7 දෙනාම ගියා තුඹස ගාවට. ගිහිල්ලා කරපු දේ තමයි මේ අර ගහපු සිදුරු වහපු තැන් සියල්ල අයින් කළා. අනේ පින්නතුනි දවස් 7ක් තලගොයා තුඹස ඇතුලේ දුක් විඳලා එළියට ආවා. ඔන්න බලන්න
මේ භික්ෂූන් 7ම ගල්ලේ නෑ තුල හිර වුණා දවස් 7ක්. 7 වෙනි දවස වෙනකොට අර ගල ඉබේටම පින්නතුනි පෙළලා පල්ලෙහාට ගියා. ඔන්න බලන්නකො විපාක. කවට කමට සෙල්ලමට ඒව සිද්ධ කළාට පින්නතුනි විපාක විඳින්න ගියාමයි මේකේ අපහසුව තියෙන්නේ. පින්නතුන්ට මතකනේ රජගහනුවර සුප්පබුද්ධ කුෂ්ටි කියලා රෝගියෙක් හිටියා. පෙර තගර සිකී කියන පසේ බුදුරජාණන් වහන්සේ දැකලා පසේ බුදුහාමුදුරුවෝ පැත්තට හැලා කාරලා කෙල ගැහුවා. කාරලා කෙල ගැහුවා. එහෙම හොඳ නෑ. බලන්නකෝ අන්තිමට මුළු ශරීරයෙන් පින්නතුනි කුෂ්ඨ හැදුණානේ. ඒ වගේම පින්නතුන්ට මතක ඇති සාලිය කුමාරයා. සාලිය කුමාරයා ආදරය කළේ කාටද? අශෝකමාලාට. අශෝකමාලා සැඩොළු කුලේ. සාලිය කුමාරයා කියන්නේ දුටුගැමුණු රජුරුවන්ගේ පුතා. සාලිය අශෝකමාලාට ආදරය කළා. නමුත් අශෝකමාලා සැඩොළු කුලේනේ. සාලිය අශෝකමාලා නිසා රාජ සම්පත්තියත් අතහැරියා. අපිට ඒක ප්‍රශ්න නෙවෙයි. මේ කියන්නේ අශෝකමාලා සැඩොළු කුලේ ඉපදුනේ ඇයි? පින්නතුනි ඒක ජීවිතයකදී අශෝකමාලා කෑම කනකොට අම්මා කිව්වා දුවේ තැන් වල ඉඳුල් හලන්න එපා. පිළිවෙලකට කන්න ඕනේ. පහත් කොලේ මිනිස්සු වගේ ඉඳුල් හලලා තැන් වල ඒ විදිහට කන්න එපා කිව්වා. මේකට මයිට කේන්ති ගියා. කේන්ති ගිහිල්ලා අම්මට කිව්වා මම නෙවෙයි චණ්ඩාලිය තේ තමයි චණ්ඩාලිය කිව්වා. මේ අම්මට කිව්වේ චණ්ඩාලිය කියලා අම්මට කියපු නිසා තමයි අශෝකමාලා පින්නතුනේ සැඩොළු කොලේ ඉපදුනේ. ඒ වගේම පින්නතුන්ට මතක ඇති ලකුණ්ඨ බද්දිය හාමුදුරුවෝ යොදුන් 7ක් උසට හදන්න තිබුණෝ චෛත්‍ය යොදුන වෙන තරමට පින්නතුනේ කොට කළා පහත් කළා. ඒ විදිහ උප්පත්තියක් ලැබුවා. ඒ වගේම පින්නතුන්ට මතක ඇති මුවින් දුගද පිට වෙන ලස්සන රූමතියක් හිටියා. ඒ පින්නතුනි හරි ලස්සනයි. නමුත් වචනයක් කටින් පිට කරන්න බෑ මුළු පලාතම ගඳ ගහනවා. පෙර කර්මයක් ඒ. වෙන කවුරුවත් නෙවෙයි. මහා කාශ්‍යප මහරහතන් වහන්සේගේ පුරාණ පාද පරිචාරිකාව ඒ තමයි භද්‍රා කාපිලානිය. ඒ සිද්ධිය කියන්නම් පින්නතුනේ කර්මයේ ඒ කරපු දේ එක් අවස්ථාවකදී පසේ බුදු කෙනෙක් පින්නපාත වැඩියා. ගෙදර හිටි අක්කයි නංගි. නංගි තමයි භද්‍රා කාපිලානිය. හැබැයි පසේ බුදු හාමුදුරුවෝ ගෙදරට පින්නපාතේ වඩින වෙලාවේ මේ දෙන්න මොකක් හරි දෙයකට රණ්ඩු වෙලා. තරහ වෙලා. අක්කා කල්පනා කළා මගේ නංගිගේ තරහ පැත්තකින් තියෙද්දි රණ්ඩුව පැත්තකින් තියෙද්දි දැන් කරන්න ඕනේ පසේ බුදුහාමුදුරන්ට දානෙ දෙන්න ඕනේ. පසේ බුදුහාමුදුරන්ට පින්නපාතේ බෙදුවා. නංගි ඒක බලන් ඉඳලා කියනවා මහලොකු ශ්‍රද්ධාවන්තිය. කොයිලාවෙත් මාත් එක්ක රණ්ඩු වෙනවා. පසේ බුදුහාන්ට එමදිවට දානෙත් බෙදෙනවා. ශ්‍රද්ධාවන්තිය. නංගි අක්කගෙන් පලිගන්න බැරි කමට පසේ බුදුහාමුදුරන්ගෙන් පලිගන්න කරපු දේ තමයි පසේ බුදුහාමුදුරන්ගේ පාත්‍රය ගත්තා. අරගෙන මේකේ අක්කනේ දානෙ බෙදුවේ. පසේ බුදුහාමුදුරන්ට ඒ දාන ටික ඔක්කොම අයින් කළා. අයින් කරලා මේ පාත්‍රයට පින්නතුනි මඩ පිරෙව්වා. අක්කා කිව්ව නංගි පලිගන්නව නම් මගෙන් පලිගන්න. පසේ බුදුහාමුදුරන්ට කරුණා කරලා ඔය පාත්‍රය හොඳට හොදලා සුවඳ පැනින් හොදලා පසේ බුදුහාමුදුරන්ට දානි පිළිගන්නන්න. කුස්සියේ දානි තියෙනවා. නංගි ඒක ඇහුවා. ඒ දානි අර කියන්නේ මඩ ටික කොහොම අයින් කරලා ආපහු දානි බෙදුවා. පසේ බුදුහාමුදුරන්ට. අර දානි දුන්නු නිසා ඒ විදියට පින්නතුනි රූමතියක් වෙලා උප්පත්ති ලැබුවා. නමුත් අර පසේ බුදු කෙනෙක්ගේ පාත්‍රයට කොහොමුණත් මඩ පිරෙව්වනේ. මඩ කියන්නේ හරි ගඳයිනේ. උපන්
ආත්මයක පින්නතුනි ඇයගේ මුවින් දුගද පිට වුණා. නමුත් ඇය ලස්සනයි. ඒකයි කිව්වේ මුවින් දුගද පිට වෙන ලස්සන රූමතිය කියලා. ඒ වගේම පින්නතුන්ට මතක ඇති සුනීත පොඩි හාමුදුරුවෝ පෙර ආත්ම භාවයක පින්නතුනි ඒත් යම් කිසි කර්මයක් කරපු නිසා තමයි අනුන්ගේ වල අසුචි යදින්න සිද්ධ වුණේ. අනුන්ගේ වල අසුචි යද්දා. ඒ හේතුව තමයි දවසක් පසේ බුදු කෙනෙකුට මොකද ඔබ වහන්සේ නිකන් මේ තුවාලකාරයෙක් වගේ මුළු ශරීරයෙන් පොරවගෙන දැන් මෙහෙම සිවුර පෙරෙව්වහම මුළු ශරීරයෙන් පින්නතුනි වැහිලානේ. මේක දැකලා සුනීත අහනවා එදා මොකද ඔබ වහන්සේ නිකන් මේ තුවාලකාරයෙක් වගේ මුළු ශරීරයෙන් වහගෙන ඉන්නේ. කුසි කර්මයක් කළා ජීවත් වෙන්න බැරිද ඔබ වහන්සේට? නැත්තම් අනුන්ගේ ගෙවල් වල වැසිකිලි වල අසුචි යදින්න කිව්වා. ඔන්න වචනේ. ඒ වචනය නිසාම සුනීතටත් මේ ආත්මෙදි සිද්ධ වුණේ පින්වත්නි ගයක් ගාන ගිහලා අසුචි යදින්න. අනේ සුනීත අසුචි කඳ අරගෙන යනකොට මිනිස්සු දෙන්නේ කාලා ඉඳුල් ටික සුනීත කනවා. මිනිස්සු එනකොට සුනීත අසුචි කඳ පැත්තකින් තියලා බහිනව කුණු කානුවට. පින්නතුනි දවසක් බුදුහාමුදුරුවෝ පින්නපාතේ වැඩියා. මේක දැකලා සුනීත අසුචි කඳ පැත්තකින් තියලා බුදුහාමුදුරුවන්ට වැඳා. භාගතුන් වහන්සේ වුව සුනීත කැමතිද පැවිදි වෙන්න? කැමති. පැවිදි වුණා. දැන් වෙනදා අසුචි කඳ අරගෙන යනකොට මිනිස්සු එනකොට අසුචි කඳ පැත්තකින් තියලා සුනීත බහිනව කුණු කානුවට. දැන් සුනීත පොඩි හාමුදුරුවෝ පිණ්ඩපාතේ වඩිනකොට මිනිස්සු අයින් වෙනවා පාර අයිනට. බලන්න ඔක එක ශනියකින් බුදු චීවරයට මේ සිවුරට පින්නතුනි මොනතරම් වෙනසක් කරන්න පුළුවන්ද? මේ කිව්වේ පින්නතුනි කර්ම විපාක. හැබැයි නැවත නැවතත් කියන්නේ සියල්ල කර්මයෙන් සිද්ධ වෙනවා කියන කතාවක් භාගතුන් වහන්සේ කොතනකවත් දේශනා කරන්නේ නැහැ. යම් කෙනෙක් දැන අකුසලයක් කළා නම් විපාක නොදී තුනී වෙනවය කියන කතාවක් දේශනා කරන්නේ මේ භවයේදී හෝ මතු යම් භවයකදී හෝ විපාක දෙනවා. ඒ දීලම තමයි පින්නතුණි ඒක අවසාන වෙන්නේ. ඒ නිසා පින්වත්නි අද අපි ඉගෙන ගත්තේ මජ්ක්‍ධිම නිකායේ 3 වෙනි කොටසේ මහා කම්ම විභංග කියන සූත්‍ර දේශනාව. මේ දේශනාව ශ්‍රවණය කිරීමෙන් පහල කරගත්තා වූ සියලුම කුසල් බෙලෙන් පින්වත් හැම දිනාටම උතුම් අමාමහ නිවන් සුව සැලසේවායි සාදු කියලා ප්‍රාර්ථනා කරන්න. මේ ධර්ම දේශනාව ශ්‍රවණය කළ ලක්වැසි ලෝවැසි හැම දිනාටම චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධයෙන් සුඛ සහගත ප්‍රතිපදාවෙන් උතුම් වූ නිර්වාණ අවබෝධයම සාක්ෂාත් වේවායි සාදු කියලා නිවන් ප්‍රාර්ථනා කරන්න. ඒ ප්‍රාර්ථනාවත් ඇතිව අපි දෙවියන්ට පින් අනුමෝදන් කරමු. ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ත්වං සදා.